අපට බොහෝ සෙයින් ප්‍රේම කරන්නා වූ ශුද්ධ කරුණාවර දෙවි පියාණනි, ඔබ වහන්සේගේ ශුද්ධ උසස් වූ පාදපාමුල ඔබ අපට ස්වාමිනී මේ ආකාරයෙන් රැස්ව ඒ කුඩා මෙහෙය පවත්වන්නට ඔබ දෙන ලද ඉඩ ප්‍රස්තාව ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමී දෙවියන් වහන්සේ ඔබ අපට දැන් ඒ සවස එළිදරව්ව මැනව අපට කතා කළ මැනව ජීවිතයට පණිවිඩයක් ගෙන දුන මැනව ඔබගේ ලියවිලි වල ඇත්තා වූ රහස් වලින් අපෝ ස්වාමින් වහන්සේ දිනපතා අලුත් කළ මැනව යේසුස් වහන්සේගේම අමරණීය නාමයෙන් සාමය. ආමේන්. අපි වාඩි වෙමු. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය සියලුම දෙනාට යේසුස් වහන්සේගේ මිහිරි ශුද්ධ නාමයෙන් යහපත් වූ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කර සිටිනවා. අපි මේ මාසේ කෙලවරකට ක්‍රමානුකූලව පැමිණෙමින් සිටිනවා. අපි අන්තිම සිකුරාදා සුපුරුදු ලෙස දේව මෙහෙය පැවැත්වීමට නොහැකි වුවත් රාජ්‍ය නීතිවලට යටත්ව කුඩා සංඛ්‍යාවක් සමග සිකුරාදා එනම් එළමෙන සිකුරාදා රාත්‍රී 7 සිට 10 දක්වා මෙහෙයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එහි අවසාන පැය, ඒ කියන්නේ 9 සිට 10 දක්වා අපි සජීවීව අන්තර්ජාලය ඔස්සේ සභා නාලිකාව තුලින් පැමිණෙන්න නොහැකි සියලු බැතිමතුන් වෙතටත් අනිකුත් අපාදරණීය කිතුණු සහෝදර සහෝදරියන්ටත් එමෙන්ම දේව පාමුල සියලු මනුෂ්‍යයා වෙතටත් අපි ඒ ගෙනයන්ට බලාපොරොත්තුවෙන් සහ ආශාවෙන් සිටිනවා. දැන් ක්‍රමානුකූලව වර්ෂය කෙලවරකට පැමිණෙමින් තිබෙනවා. වෙනදා මෙන් අපිට නත්තල සහ වසර බලා සිටීම ගැන ජුවලිතකම නොතිබුණත් දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ නම් මේ ආකාරයෙන් අපි නත්තලට සහ අවුරුද්දට ඇතුළු වීම අපි ඒකට අවනත වෙන්න සිද්ධ වෙනවා. ඒ දේ තුලත් දෙවියන් වහන්සේට සැලැස්මක් ඇති. එම නිසා අපි බලාපොරොත්තු රහිත විය යුතු නැහැ. බලාපොරොත්තු සහිතව අපි දැන් සූදානම් වෙන්න යනවා මේ පටු මාර්ගවල දෙවියන් වහන්සේගේ ක්‍රමය තේරුම්ගෙන ස්වාමීන් වහන්සේගේ පාමුලෙහි වැඩ කරන්න. දවසේ දෙවියන් වහන්සේගේ වචනය වෙතට යොමු වීමට අපි පෙරලා සිටිමු. මතෙවුස් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වචනය. එවක් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේන් විඳින්ටත් මරණු ලබන්ටත් තුන්වෙනිදා නැගිටිනු ලබන්ටත් ඕනෑ බව ගෝලයින්ට දන්වන්ට පටන්ගත් සේක. මාගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ ඊ타ත්ම සැලසුම් සහගතව කිසිදු දෙයක් අත්හදා බලන්න කරන්නා වූ දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේට සෑම දෙයක් පිළිබඳවම සැලැස්මක් තිබෙනවා, ඒ වාගේම කාලයක් තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ විදිය හා කාලය මිනිසෙකුට තේරුම් ගැනීමට නොහැකි ප්‍රධානතම හේතුව තමයි ඒ කෙනා මානසික නිසා. නැතිනම් දෙවියන් වහන්සේගේ අදහස්, දෙවියන් වහන්සේගේ කාලවල තුල තිබෙනා වූ ස්වභාවයට අපි කොඳුරන්නේවත් අපි මැලි වෙන්නේවත් නැතුව ඒ සමග ජීවත් වී ඒ තුල ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අපිට අවස්ථාව ගෙන දුන් ලබනවා. නමුත් බොහෝ අය කැළඹීමට සහ අවිනිශ්චිත භාවයට පත් වෙන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ සැලසුම් පිළිබඳව අවබෝධයක් නැතිකමටයි. සියලුම අමාරුකම් මැද්දේ දෙවියන් වහන්සේට සැලසුම් තිබෙනවා. සියලුම පටු මාර්ග ඔස්සේ දෙවියන් වහන්සේට සැලසුම් තිබෙනවා.
අපි කියවනු ලැබුවේ යේසුස් වහන්සේ වර්ෂ 33ක කාල පරිච්ඡේදය ඇතුළතදී උන්වහන්සේගේ මරණයට උන්වහන්සේ සූදානම් වෙන බව උන්වහන්සේ වගකීමෙන් යුක්තව ප්‍රකාශ කිරීමට පටන් ගත්තා. ගෝලයින් අතරේ උන්වහන්සේ මේ ලෝකයට පැමිණෙන්නේම අරමුණු කීපයකට. එක තමයි මිනිසාට කිරීමට නොහැකි වූ දේ උන්වහන්සේ විසින් සම්පූර්ණ කරන පිණිස. උන්වහන්සේගේ චරිත ආදර්ශය. මිනිසා මාංශමය ශරීරය තුල මේ ලෝකයේ සාතන්ට පරාජයට පත්වීම නිසා යේසුස් වහන්සේ පැමිණෙනවා මාංශය තුල ජීවත් වූ නමුදු මිනිසෙකු ආත්මීක නම් ඒ මනුෂ්‍යයා සාතන්ට හසු නොවි සාතන්ව පරාජයට පත් කරන්න පුළුවන් කියනා වූ පණිවිඩය තමයි උන්වහන්සේ මනුකයක් රැගෙන ඇවිත් අපිට දෙන පළවෙනිම පණිවිඩය. ඒකට හේතුව උන්වහන්සේ ළඟට සාතන් ආවා නොවේ. සාතන් අවස්ථා කීපයකම යේසුස් වහන්සේ ළඟට විවිධ ක්‍රමවලට ආවා. එක අවස්ථාවක උන්වහන්සේ ළඟට එනවා මුහුණට මුහුණලා කතා කරන්න. තව විටකදී එනවා රට තුල තිබෙන නීතිය හා ව්‍යවස්ථාව තුලින් මිනිස්සු තුලින් උන්වහන්සේට අභියෝග කරන්නට. තවත් විටක උන්වහන්සේ ළඟට එනවා උන්වහන්සේගේම සමීපතම ගෝලයින් අතරින් උන්වහන්සේට යම් ආකාර අභියෝගයක් කරන්නට. ඌ කවමදාක්වත් යේසුස් වහන්සේට මාංශමය වශයෙන් ජීවත් වෙද්දී උන්වහන්සේට අභියෝග කරන්න නාවා නොවේ. නමුත් උන්වහන්සේ මාංශමය ශරීරයක් තුල ජීවත් වූාට උන්වහන්සේ ආත්මිකව ජීවත් වුණා. අද සැමෝටම අවශ්‍ය මේ දෙය අද බොහෝ විටදී එකිනෙකා දෙවියන් වහන්සේව නියෝජනය කිරීමට උත්සාහ දරනවා. මාංශමය ශරීරයේ ආත්මික භාවයක් නැතිව. ඒකට තමයි දෙවියන් වහන්සේ අකමැති. ඒකට තමයි දෙවියන් වහන්සේ ප්‍රියමනාපයක් නොමැතිව සිටින්නේ. සෑම කෙනෙක්ම තමාගේ මේ මාංශමය භාවය තුල තිබෙනා වූ මේ ගති පැවතුම් දමනය කර යටපත් කරගන්න ඕන නම් ඒ මනුෂ්‍යයා ආත්මික මිනිසෙක් වීමට අවශ්‍ය කෙසේද කියා කල්පනා කර බැලිය යුතුයි. ප්‍රේමවන්තනි, දැන් මෙම ස්ථානයේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් දැනගත්තා තව කෙටි කලක් තුල උන්වහන්සේ ලෝකයට පැමිණි මූලිකම පරමාර්ථය තමයි උන්වහන්සේ සාතන්ගෙන් ජයගත්තා සේම ඔබටත් මටත් සියලු මනුෂ්‍යයාට ජය ගැනීමට අවශ්‍ය කරන්නා වූ පූජාව කරන්නට. අද ඔබ නිතර නිතර පරීක්ෂාවකට හසු වෙනවා නම්, ඔබ නිතර නිතර අසාර්ථක වෙනවා නම්, ඔබගේ ජීවිතය තුල නිශ්චිත ගමනක් නැත්නම් ප්‍රේමවන්තනි, ඔබත් මාත් තාමත් ආත්මික මිනිසෙක් වෙලා නැහැ. මේක තමයි ඇත්ත. ආත්මික මිනිසයා මේ දේවල් වලින් ජය ගන්නවා. එහෙනම් අපි අපේ ජීවිතවලට අපි කතා කරගන්න ඕන ඇත්ත తত্ত্বය මා ආත්මික නැහැ. ඒ නිසා තමයි මට මේ තිබෙන අභියෝග. මට සමහරක් විට මන් තුල මවිත වෙනස සිතා ගන්න බැරි ආකාරයේ මිනිසු යාඥා ඉල්ලීම් කියනවා. සමහරක් විට මිනිසුන් දෙවියන් වහන්සේගෙන් විමසන්නයි කියලා ඉවරලා කරුණු බාර දෙනවා. ඒ කරුණු දෙස යොමු වෙද්දී ඒවා ඇත්තටම දෙවියන් වහන්සේගෙන් විමසන්න ඕන දේවල් නොවේ. ඒවා අපට දෙවියන් වහන්සේ ලියවිල්ල තුලින් අපේ අතට දී තිබෙනවා බයිබලය. ඒ බයිබලය තුල තිබෙන කාරණා ටික අපි පිළිපදින්න උත්සාහ දරනවා මිසක් අපි ඒවා මේ අමුතු විමසීමකට ලක් කරලා දෙවියන් වහන්සේගේ කැමැත්ත අමුතුවෙන් සෙවීමට අපිට දේවල් නැහැ. දෙවියන් වහන්සේ අපිට කියා දී තිබෙනවා විය යුක්තේ මොකක්ද, කළ යුක්තේ මොකක්ද කියන එක. ඒක නොකොට අපි නිතර නිතර අධෛර්ය වෙනවනම්, අසාර්ථක වෙනවනම්, අපේ සේවාවන් වල ප්‍රමාදය නැති කරගන්නවා නම්, කිතුණු ජීවිතයේ ආදර්ශමත් නැතිනම් අපිට කියන්න තිබෙන එක දෙයයි. අපි ආත්මික භාවය මදි. අදහිල්ල මදි. මෙම ස්ථානයේ දැන් යේසුස් වහන්සේ මේ දේ ගෝලයින්ට දන්වන්න පටන් ගත්තාම උන්වහන්සේගේ ගෝලයෝ අතරින් එක්කෙනෙක් වන පේත්‍රස් 22 වෙනි වචනේ කියනවා, එවිට පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවට්ටු කරන්න පටන්ගෙන, ස්වාමිනී, ඒ ඔබට කෙරෙන් දුරු වේවා. ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවේ යයි කීවේය. පේදුරු දරණ මතය
තුල තිබෙනවා සුභවාදී දේවල්. සුභවාදී සෑම දෙයක්ම ඇතුලේ දේව කැමැත්ත නැහැ ප්‍රේමවන්තේනි. ඔබට මට මිනිස්සෙක් සුභවාදී දේවල් කතා කරද්දී සුභවාදී සෑම දෙයක්ම ඇතුලේ දේව කැමැත්ත තිබෙනවායි කියලා අපිට කියන්නට බෑ. මොකක්ද පේදුරුගේ සුභවාදී පැත්ත? වසර 33ක් වැනි යෞවනයෙක් මොකටද කුරුසියක මැරෙන්නේ? උන්වහන්සේ ඇයි අපෙන් අයින් වෙන්නේ? උන්වහන්සේ අපෙන් අයින් වුණාම අපට නායකයෙක්කෝ. අපි තාම ගමන පටන් ගන්න අරගෙන අවුරුදු 2කට යන්තම් වැඩි කාලයක් විතරයි. ඔහුගේ සුභවාදී සිතුවිලි. එසේ සිටින්නා වූ මේ යෞවනයාට මොකටද කුරුසියේ මැරෙන්න දෙන්නේ? අද ඔබෙන් අහලා බලන්න ඔබේ හෘදයෙන් ජීවිතයෙන්. ඔබට සුභවාදී දේවල් වශයෙන් හඟවන්නා වූ දේවල් වල දේව කැමැත්ත නැතුව අද බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කියන්නේ සුභවාදීව නොපෙනෙන දුක වේදනාව පීඩාව මැද්දේ දරාගත යුතු දේවල් නුත් එහි තිබෙන්නේ ජයග්‍රහණයයි. සුභවාදී සෑම දෙයක්ම ජයග්‍රාහික නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල නිතරම ජයග්‍රහණය තිබෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත තුල නිතරම ජයග්‍රහණය තිබෙනවා. අන්න එම ජයග්‍රහණය ලුහුබඳින්න තමයි අපි සෑම කෙනෙක්ම ජීවිතයේ දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. දැන් යේසුස් වහන්සේට මේ ගෙනාවා වූ යෝජනාවේ උන්වහන්සේව ප්‍රසන්න කරන අවස්ථාවක්. උන්වහන්සේට ආදරේ බව හඟවන අවස්ථාවක්. නමුත් යේසුස් වහන්සේ ඒ ගෝලයාට කියනවා මෙන්න මෙහෙම. ඔව් තරවට්ටු කරන්න පටන් ගත්ත ඔබ එවැනි දේ කියන්න එපා. ඔබ එවැනි දේ යෝජනා කරන්න එපා. එහෙම කිරීම සුදුසු නැහැ කියලා. එවිට යේසුස් වහන්සේ ඔහුට දෙන උත්තරය තමයි ඔබට කිසි කලකත් එසේ සිද්ධ නොවන්නේ කිවේය. නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක්. සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක්. ඒ කාටද කියන්නේ? යේසුස් වහන්සේ විශ්වාසයක් ලැබුව ස්වර්ගයෙන් තෝරාගනු ලැබුවා වූ සභාව ගොඩනැගීමට දෙවියන් වහන්සේ විසින් තෝරාගෙන වෙන් කරගත්තා වූ අය අතරින් ප්‍රධානියෙකුට කියනවා සාතන් මා පස්සට යව. ඒ වෙලාවේ පේදුරු තුල යක්ෂයෙක් හිටියාද? පේදුරු තුල යක්ෂයෙක් හිටියාද? නමුත් පේදුරුට ආවේශ වෙලා සිටියාද? ප්‍රේමවන්තනි මෙතන සිද්ධ වෙන්නේ යක්ෂයා හොඳ ආකාරවම දන්නවා යේසුස් වහන්සේගේ මරණය උගේ පරාජය කියලා. යේසුස් වහන්සේගේ මරණය උගේ පරාජය. අද අපි අනුවණය වගේ වරදක් කළාට පස්සේ ඒ වරද සාධාරණය කිරීමට විවිධාකාර සුභවාදී මතිමතාන්තර හා තර්ක ගේනවට වඩා ඒකේ පසුපස දිවෙන්නා වූ දෙවියන් වහන්සේගේ කැමැත්ත සැඟවී තිබෙන දේව කැමැත්තයි තේරුම් ගන්න ඕන. කිසිම විටකදී කිසිදු කෙනෙක් කවුරු හෝ කෙනෙක් තර්කානුකූලව හොඳ නරක පෙන්වා දුන්නාට අපි පිළිගත යුතු නෑ. අපි පිළිගන්න ඕනේ සත්‍යතාවය හා යථාර්ථය පමණයි. සිංහල කියමනක් තිබෙනවා ගසර නැග්ග මිනිහාට කියන්න මොන හරි දෙයක් තිබුණයි කියලා. ඒ කියන හැම එකෙන්ම ඔබ සැනසෙන මිනිහෙක් නම් ඔබ තාම ලෝකේ මාංශාකාර දේවල් පමණක් සසඳන කෙනෙක්. නමුත් අපි මාංශයෙන් ජීවත් වූ නමුදු ආත්මික ලෝකයක් එක්ක ගනුදෙනු කරන බැවින් අපට බෑ ඒ මාංශාකාර දේවල් එක්ක ඇලී ගලී ඒවයින් දෙන්නා වූ අදහස් පිළිගන්න. මිනිස්යෝ ඉදිරිපත් කරන්නා වූ යෝජනාවන් හා සානුකම්පිත ක්‍රමවල තියෙන දේ දේව සැලැස්මට විරුද්ධ නම් අපි ඒ දේ කනෙන් ඉවතට දැමිය යුතුයි. හිතටවත් නොගත යුතුයි. ඒ දේ කෙසේ කතා කළත් එහි ඇත්තා වූ දේ දෙවියන් වහන්සේ කැමැත්ත නොවේ නම් අපි ඒක සිතටවත් අපි ඒක ගතටවත් ගන්න ඕනේ නැහැ. යේසුස් වහන්සේ පේදුරුට ප්‍රේම නොකළා නොවේ. යේසුස් වහන්සේ දැනගෙන සිටියා පේදුරුට ස්වර්ගයේ යම් විටක එළිදරව් වී තිබෙන මිනිසෙක් කියන එක. අක්නිසාද මීට ඉහත වචනවල මේ 16 වෙනි පරිච්ඡේදයේම ඔහු ආශිර්වාදලත් මිනිසෙක් කියලායි කියන්නේ. නමුත් ඒ ආශිර්වාදයට ඇතුල් වුණු මිනිසයා දැන් ඇසිරෙන්නේ ඔහුගේ කාරණා ගැන කල්පනා කර කර. ඔහු කල්පනා කරනවා අපි මොකටද මැරෙන්නේ? අපි මොකටද දුක් විඳින්නේ? ඊට වඩා ලේසි නැද්ද? උන්වහන්සේ අපිත් එක්ක සිටියා නම් සෑම දවසටම ආවුෂ බොහෝ භුක්ති විඳලා. නමුත් යේසුස් වහන්සේ කියනවා සාතන් නුඹ මට බාධාවක්. නුඹත් නියෝජනය කරන්නේ සාතන්ගේ පැත්තමද? මට මෙතනදී මතක් වුණා
කොරින්ති පත්‍රයේ වචනයක්. දේව ලියවිල්ල අපි පෙරළමු. දෙවෙනි කොරින්ති නවවෙනි පරිච්ඡේදයේ 6 වෙනි වචනේ ඉඳලා අපි දෙවියන් වහන්සේට යම් දෙයක් දෙන කල ඒ දේ අපි කෙසේද දෙන්න ඕනි? මේ පරිච්ඡේදය නම් කතා කරන්නේ සම්මාද මහ තුටුපඬුර ගැන. නමුත් මගේ ජීවිතයත් දෙවියන් වහන්සේට තුටුපඬුරක්. මගේ ශරීරයත් දෙවියන් වහන්සේට තුටුපඬුරක්. මගේ කාලයත් දෙවියන් වහන්සේට තුටුපඬුරක්. බොහෝ මිනිස්සු මේ ලෝකේ කතා කරනවා කිතුනුව විශේෂයෙන්ම දවසේ වෙලාවෙන් දසයෙන් එක දෙවියන් වහන්සේට දෙන්නයි කියලා. ඒ කියන්නේ පැය 24න් දවසකට පැය 2යි ගාණක් දෙවියන් වහන්සේට කාලය දෙන්නයි කියලා. එනම් ජීවිතය කොහොමද අපි දෙවියන් වහන්සේට දෙන්න ඕනේ? අපි කොහොමද ජීවිතය දෙවියන් වහන්සේට දෙන්න ඕනේ? හැබැයි අපේ ජීවිතය අර පේදුරු වගේ ජීවිතයට ලෝභකමෙන්ද දෙන්නේ? පේදුරු කල්පනා කරනවා හොඳ ආයුෂක් විදලා මේ පොළවේ කුමන හෝ දෙයක් කරන්න තියෙද්දී ඒ දෙයට වඩා මගේ ජීවිතය කෙටි කාලෙකින් මරණයට භාජනය කරන එක සුබද? ප්‍රේමවන්තනි, කිසි කෙනෙකුට බෑ බලහත්කාරයෙන් දෙවියන් වහන්සේට කිසිම දෙයක් දෙන්න. එහෙම දුන්නොත් ඒක නිෂ්ඵලයි. මිනිසෙක් දෙවියන් වහන්සේට සෑම දෙයක්ම දෙන්න ඕනේ සතුටු සිතින්. ඒකයි බයිබලයේ කිව්වේ එකවර ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කරන්න බෑයි කියලා. අද ආත්මය නාස්ති වී තිබෙන්නේ එකවර ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කිරීමේ ස්වභාවයේ ජීවිතේ හටගන්නවා. දුක් විඳගෙනම මේ ගමන අන්තිම දක්වා මොන කම්කටොළු ආවත් මම දෙවියන් වහන්සේට දීපු ජීවිතය මම ආයේ ගන්නෙ නෑ ආපස්සට. කිසිම කෙනෙක්ව අසතුරු සිතින් දෙවියන් වහන්සේට ජීවිතය තුළ සේවය කාලය මුදල පරිත්‍යාග කරන්න උත්සාහ දරනවා නම් ඒ මනුෂ්‍යයා දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. මෙම ස්ථානයේ කියනවා මේ වචනය දෙවෙනි කොරින්ති 9:6. නමුත් මේක කියමි මසුරු ලෙස වපුරන්නා මසුරු ලෙස කපා ගන්නේය. නොමසුරු වපුරන්නා නොමසුරුව කපා ගන්නේය. අලසකමෙන් සේවය කළොත් අලසකමේ අස්වැන්නක්. ලෝභකමෙන් සේවය කළොත් ලෝභකමේ අස්වැන්නක්. වපුරන විදියටයි කපා ගන්නේ. අද එකිනෙක කෙනා තම තමාගේ ජීවිතය අසා බැලුවොත් මේ පේදුරු අන්තිමට කපා ගන්නවා මේ වගේ හැසිරීම් නිසා සහ කතා ක්‍රම නිසා ඔහුගේ අස්වැන්න. කොහොමද? ඔහු යේසුස් වහන්සේව අතෑරියේ නැහැ. උන්වහන්සේත් එක්ක පිටිපස්සෙන්ම ගියා. අනිත් ගෝලේ ඔක්කොම යම් යම් තැන්වලට යද්දී ඔහු යනවා යේසුස් වහන්සේව විනිශ්චය කරන්න ගෙන යන ශාලාවන් ළඟටත්. නමුත් ඒ තැන්වලට ගිහිල්ලා ඔහු මේ වගේ සිතකින් වපුරපු මාංශයමය වශයෙන් සිතපු ආත්මීකව කල්පනා නොකරපු මේ මිනිස්සයා අන්තිමේදී තැනට ගිහිල්ලා උපදවන ඵලය තමයි දෙවියන් වහන්සේට විරුද්ධව කතා කිරීම. දෙවියන් වහන්සේගේ සත්‍යතාවයට විරුද්ධව මම අඳුරන්නේ නැතයි කිවීම. ඒ වගේම ඔහුගේ මුඛයෙන් ඔහු සත්‍ය වෙනුවට බොරු රාශියක් කියන්න පටන් ගත්තා. ඇයි? ඔහු මාංශාකාරයෙන් යේසුස් වහන්සේ පිටිපස්සෙන් ගිය නිසා. මාංශාකාරයෙන් යේසුස් වහන්සේ පිටිපස්සෙන් ගිය නිසා. ඒ නිසා යේසුස් වහන්සේ අතනදී කියන සාතන් නුඹ මට බාධාවක්. ඇයි? මම සාතන්ව පරාජයට පත් කිරීමට වෙරදරද්දී නුඹ මා ළඟට ඇවිත් සාතන්ට පක්ෂපාතීව යෝජනාවක් මට ගෙනෙන්න එපා. මම ඒකට නුඹව දුරු කර දමනවා. එතනදී පේදුරුව මැරුවා නෙමෙයි. පේදුරුව එළෙව්වා නෙමෙයි. පේදුරු තුල තිබුණා වූ සාතන්ට පක්ෂපාතී සිතුවිල්ල ඉවතට යන්න දීපු තරවට්ටුවක් දෙනු ලැබුවේ. මෙතන වචනේ කියනවා කනගාටුවෙන්වත් ඕනෑකම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා. මක් නිසාද සතුරු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක.
අපිට වැඩක් දාලා තියෙනවා. ඒ නිසා මම කරනවා. හැබැයි සතුටින් නෙමෙයි. මට එන්න කියනවා. මම එම නිසා එනවා. මට සතුටක් නැහැ. එහෙනම් අන්තිමට කපා ගන්න අස්වැන්න ඔබ ළඟ අද තියෙන ප්‍රතිඵල ඔබ වපුරපු දේවල්. මා ළඟ තියෙන ප්‍රතිඵල මම වපුරපු දේවල්. වෙන කිසිවක් නෙවෙයි. දෙවියන් වහන්සේ මේ නව මැවීමේ අපිට ජීවිතය දුන්නට පස්සේ දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරන්නේ කොහොමද? අපිට දී තිබෙනවා ආධිපත්‍යයක් වපුරා ගන්න. බොරුව වැපුරුවොත් බොරුව කපා ගන්නවා. සොරකම වැපුරුවොත් සොරකම කපා ගන්නවා. අකීකරුකම වැපුරුවොත් අකීකරුකම කපා ගන්නවා. අලසකම වැපුරුවොත් අලසකම කපා ගන්නවා. තණ්හාව වැපුරුවොත් තණ්හාව කපා ගන්නවා. අසතුටින් යුක්තව දෙවියන් වහන්සේට යම් ලෙස ඔබ යමක් දෙන්නේද? මුදල වේවා, ජීවිතය වේවා, කාලය වේවා, ඔබත් ඒ විදිහටම කපා ගන්න අනිත් පැත්තට. ඔබ දෙවියන් වහන්සේට අසතුටින් වෙලාව දීලා ඔබ සතුටු වෙන්න යන ගමනක් ඔබ ගියොත් ඔබේ ගමන කවමදාකවත් සතුටු වෙන මිනිසෙක් වෙන්නේ නැහැ. අද බොහෝ අයට වෙලා තිබෙන්නේ අර කවුරු හෝ නායකයෙක්, කවුරු හෝ මිත්‍රයෙක් අඬගසන නිසා බෑයි කිව්වොත් එහෙම අමනාප වෙයිද? ඒ නිසා අපි මේක කරමු. හැබැයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ දේව සැලැස්ම තේරුම් අරගෙන ඒක කරන්නා වූ මිනිසෙක්. මේ බලන්න මිත්‍රයනි, මේ යේසුස් වහන්සේ උට කියා දෙනවා නුඹගේ ඇත්ත తත්වය මේකයි. ඒ නිසා ආත්මිකයි කියන්නේ මිනිසු කොහොමද? කටේ තිබෙන්නා වූ අන්‍ය භාෂාවෙන්ද? මිනිසු ආත්මිකයි කියන්නේ තමාගේ ජීවිතය තුළ තමා පාවිච්චි වෙන නිසාද? නෑ ප්‍රේමවන්තනි, ඒ සියල්ලම දෙවියන් වහන්සේගෙන් ලැබූ දේවල්. අපේ ජීවිතෙන් අපි කරන කොටසෙන් තමයි අපි ආත්මිකද නැද්ද කියලා පෙනෙන්නේ. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන නිසා මං ආත්මික නෑ. ඇත්ත කතාව ඒකයි. ඒක දෙවියන් වහන්සේගේ ආත්මය. මම ආත්මික වෙන්නේ, ඔබ ආත්මික වෙන්නේ ඔබගේ මගේ මාංශය පහ කරගෙන. දෙවෙනි කොරින්ති 5 කියනවා වගේ පරණ සියල්ල පහ වෙලා මිනිස්සෙගේ ජීවිතය තුළ ඒ ජීවිතේ ආත්මිකව ක්‍රියාත්මක වෙන්න ගන්නවා නම් තමයි මිනිස්සු ආත්මික. අපිට කියන්න පුළුවන් ඇදහිල්ලේ මිනිස්සෙක්, ආත්මික මිනිස්සෙක්. නමුත් කෙනෙකු පාවිච්චි වෙන නිසා ඒ මිනිස්සු ආත්මික නැහැ. ඒ තක්සේරුව අපිට දෙන්න බෑ. ඒ මිනිස්සගේ ජීවිත ක්‍රියාවන් වල ආත්මික භාවය තිබෙනවා නම් පමණයි මිනිස්සු ආත්මික. මේ ලෝකයේ බොහෝ අය රැවටෙනවා, බොහෝ අය රවට්ටනවා. දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරනවා, ඒ නිසා මං ආත්මිකයි. දෙවියන් වහන්සේ මං කරන කොටගෙන මේ දේ කළා, ඒ නිසා මං ආත්මිකයි. අද ගොඩ දිනෙක රැවටිලා තියෙන ওই ටික. දේව මේක අපි හිටියා, අපි දේශනා කළා, අපිව පාවිච්චි වුණා, ඒ නිසා මම ආත්මිකයි. අපි දේව මේක පංගුකාරකම ලැබුව උපස්ථානයක් කළා. ඒක ඒ මධ්‍යයේ හැසිරීමෙන් වෙන්න පුළුවන්, සංගීතෙන් වෙන්න පුළුවන්, ගායනයෙන් වෙන්න පුළුවන්, වෙන උපස්ථානයකින් වෙන්න පුළුවන්. ඕ අපිව පාවිච්චි වුණා එතනදී. ඒ නිසා අපි ආත්මිකයි නෑ. එහෙම වෙන ගොඩ දෙනෙක් ඒ මෙහෙන් පස්සේ වැටී තිබෙනවා. ඇයි? ඒ වැටී තිබෙන්නේ ඔවුන් ආත්මික නොවන නිසායි. මේ පේදුරුතුමා මීට සුළු අවස්ථාවකට ඉහත කතා කළේ නැද්ද? ඊටාත්ම ආත්මික ලීලාවේ නැහුම්කන් දීගෙන හිටියේ නැද්ද? ඔහු අනාගත වාක්‍යයක් ලැබුවේ නැද්ද? ඔහු දෙවියන් වහන්සේගේ හැඟීම ඔහු තුළ ඉපදුනේ නැද්ද? ඉපදුනා. ඔහුට දැනුණා එකපාරටම යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියලා. ඒ ඔහු ආත්මික නිසා නෙමෙයි, දෙවියන් වහන්සේ ඔහුට කතා කළ නිසා. හැබැයි ඔහුගේ ජීවිතේ ආත්මික වෙන්න ඔහු දැනගත යුතුයි. එම නිසා තමයි ඔහුන්ට කාලයක් දුන්නේ. නුඹලා තනිවම දේශනා කරන්න ලෝකයට යන්න එපා. යෙරුසලමේම නැවතී ඉන්න. නුඹලාගේ මාංශමේ කාරණා ඉවතට දාන්න. ඒ නිසා ප්‍රේමවන්තනි, අද තේරුම් ගන්න. දෙවියන් වහන්සේ ඉදිරිපිට මේ ලෝකයේ අන්තිම යුද්ධය ගිනි අවිවල යුද්ධයක් නෙවෙයි. න්‍යාස්තික අවිවල යුද්ධයක් නෙවෙයි. ආර්ථික යුද්ධයක් නෙවෙයි. ආත්මික සටනක් මේ ලෝකයේ අන්තිමට ඉතිරි වෙන්න යන්නේ. ආත්මික සටනක්. එය සැබෑ වූ දෙවියන් වහන්සේගේ සත්‍යතාවයට විරුද්ධව බොරුකාරයා වන සාතන් සහ දෙවියන් වහන්සේගේ සේනාව අතරයි අන්තිම සටන මේ ලෝකේ පවතින්නට යන්නේ. ඒක ගිනි අවි වලින් නෙමෙයි. ඒක සිද්ධ වෙන්න යන්නේ මිනිසෙන්ගේ පැවැත්ම සහ සැබෑව පෙන්눔 කරමින්. අන්න ඒ තැනටයි දෙවියන් වහන්සේ ඉදිරියේ නැවත ඉපදුණු මිනිස්සු පිළියෙල වෙන්න ඕනේ. මෙම ස්ථානයේ යේසුස් වහන්සේ ඔහුට කියනවා මොකක්ද? නුඹ ආත්මික නැහැ. නුඹ මා සමග ගමන් කළාට නුඹ තුල ඒ
ආත්මික බලය නැහැ. අමතක කරන්න එපා 10 වෙනි පරිච්ඡේදයේ මේ පේදුරුත් ගිහිල්ලා යක්කුව ලෙව්වා. ඒක කළේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කරන දෙයයි මම මගේ ජීවිතය තුල කරන දෙයයි අතර තිබෙන වෙනස අපි තේරුම් ගන්න ඕන. ඔබයි මයි ජීවිතය දෙන්නේ මට අයිති ජීවිතය, මට භුක්ති විඳින්න දුන්නු ජීවිතය මම තීරණය කරලා තියෙනවා මම දෙවියන් වහන්සේට දෙන්න. ඒ දෙන ජීවිතය මම තීරණය කරලා තිබෙනවා කෙසේද මම දෙවියන් වහන්සේට දෙන්නේ ඒක මානසිකමය ප්‍රයෝජනෙ පිණිස නොවේ ආත්මික ප්‍රයෝජනෙ පිණිස කියලා. අන්න එතනයි මිනිසු සැබෑවටම ජීවිතය දෙවියන් වහන්සේට දුන්න මිනිසු වෙන්නේ. අද ගොඩ දෙනෙක්ට වෙලා තියෙන්නේ කුඩු ගහපු මිනිහට කුඩු අතාරින්න බෑ වගේ. දෙවියන් වහන්සේ ඉදිරිපිට ඇවිත් සිටගෙන සිටිනවා ආයෙ හැරෙන්න බෑ. හැරුණොත් නගුලේ අත තබා ආපහු යන කෙනෙකුට ස්වර්ගය නෑ. දෙවෙනි අවස්ථාව මම නැවත වතාවක් එළියට සේවය අතහැරලා ගිහිල්ලා මම මොන දේ කළත් අත්දැකීමෙන් මිනිස්සු දන්නවා කෙටි කාලයකට විතරයි මම පළදරන ඊට පස්සේ මම ජීවිතේම කාලකන්ණි භාවයටපත් වෙනවායි කියලා. මෙවැනි தත්ත්වයේ දැන තාමත් මිනිස්සු තමාගේ ජීවිතය තුළ මේ තරමටම තණ්හාව තමකම දෙවියන් වහන්සේට වඩා ලෝකයේ තිබෙන දේ සෙවීම මිනිස්සු තුළ හට අර ගන්න කාලයක්. ඒකයි මම කිව්වේ අන්තිමට තියෙන ආත්මික යුද්ධයක් මේ ලෝකේ. ඒ තැනදී ඔබ ඉන්නේ කොතනද මා ඉන්නේ කොතනද කියලා තක්සේරු කරන්න ඕන. අදවත් මේ මුළු ලෝකය දැනගත යුතු කාරණාවක් තිබෙනවා. දෙවියන් වහන්සේට පුළුවන් වුණා පර්වතය පාවිච්චි කරන්නට. පර්වතය පාවිච්චි වීමට සැරෑටිය පාවිච්චි කරන්නට. උන්වහන්සේට පුළුවන් වුණා යොර්දාන් ගඟ පාවිච්චි කරන්නට. උන්වහන්සේට පුළුවන් වුණා අහස පාවිච්චි කරන්නට. උන්වහන්සේගේ මුළු මැවිල්ල උන්වහන්සේට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පාවිච්චි වෙන සියලු දේම දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍යයට ගෙන යන්නෙත් නැහැ. පාවිච්චි වෙන සෑම දෙම දෙවියන් වහන්සේගේ අසහාය වස්තුව නෙමෙයි. උන්වහන්සේගේ වස්තුව වෙන්නේ අන්තිමේදී මිනිස්සයා. උන්වහන්සේ තාරකා පාවිච්චි කළාට තාරකා ස්වර්ගය ගෙනියන්න යන්නෙත් නැහැ. උන්වහන්සේගේ වස්තුව කිව්වෙත් නැහැ. ඉරසන තාරකා පාවිච්චි කරනවා උන්වහන්සේ. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මගේ අසහාය වස්තුව කියලා. උන්වහන්සේ තෝරගත්තු මිනිසුයි උන්වහන්සේගේ වස්තුව. පැරණි ගිවිසුමේ වස්තුව නව ගිවිසුමේ කතා කරනවා මනාලිය කියලා. අනේ මනාලිය තුල සිටින්නා වූ අය ස්වර්ගයේ දෙවියන් වහන්සේ එව්වේ අවුරුදු 33 දී දුක් විඳින්නද පුත්‍රයා ඔප්පු කළා මගේ වයස කුමක් වුවත් මගේ ජීවිතේ මේ විය යුතුයි. අද බොහෝ දෙනෙක් කියන්නේ මොකක්ද? මගේ මේ කාලේ මම පුළුවන් තරම් ලෝකයට වැඩ කරලා මගේ ගේ හදලා මගේ තිබෙනා වූ කාරණා සියල්ලම නිම කරලා ඊට පස්සෙ මම කාරණා බේරලා එනවයි කියලා. මගේ ජීවිතේ සියලුම දවස් දෙවියන් වහන්සේට අයිති. ඔබේ ජීවිතයේ සියලු දවස් දෙවියන් වහන්සේට අයිති. ඒ දවස් ඔබටයි මටයි පැහැර ගන්න සිතනවා නම් අර පේදුරු දරුවා වගේ මතයක් දරන්නා වූ මානසික මිනිහෙක්. පේදුරු කැමති නෑ පළමුව රාජ්‍යයට ධර්මිෂ්ඨකමට ඉඩ ප්‍රස්තාව දෙන්න. ඔහු කැමති ඔහුගේ වැඩ ටික නිම කරගන්න. කාටද ප්‍රේමවන්තයනි මේ පොළවේ අභියෝග නැත්තේ? කාටද ප්‍රශ්න නැත්තේ? කාටද ප්‍රමාදයන් නැත්තේ? කාටද හිඟතාවයන් නැත්තේ? එකිනෙක කෙනාගේ හිඟතාවයන් එකිනෙක විදිහට වෙනස්. රුපියල් 10-15 දාක වැටුපක් ගන්න මනුස්සයට 500 හිඟතාවයක්. හැබැයි ලක්ෂ 20ක 30ක වැඩ කරන මනුස්සයාට ලක්ෂ 5කුත් හිඟතාවයක්. එකිනෙක කෙනාගව සස්දන්න බෑ කවමදාක්වත් සංඛ්‍යාවෙන්. බොහෝ දෙනෙක් සස්දන්නේ අර මනුස්සයා කෝටියක් හසුරවන මනුස්සයෙක්. ඒ නිසා මේ මනුස්සයාට ලේසි කියලා. ඒ මනුස්සයා කෝටියක් හැසිරෙව්වට ඒ මනුස්සයාට ලක්ෂ 10ක හිඟයක් තියෙන්න පුළුවන්. ඔබ 15000ක් 20000ක් හසුරවන කෙනා නම් ඔබට රුපියල් 500ක හිඟයක් තියෙන්න පුළුවන් මාසේ. මේවයින් සස්දන්න බෑ ජීවිතය. ඒවා අබුද්ධිමත් සිතුවිලි වල තිබෙනා වූ පරාජිත ලකුණු. නමුත් මෙම ස්ථානයේ යේසුස් වහන්සේ කියන 23 වෙනි වචනය. නමුත් උන්වහන්සේ පේත්‍රස්ට උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට පස්සට යව නුඹ මට බාධාවක් ය. නුඹ මට බාධාවක්. එනම් තේරුම් ගන්න යේසුස් වහන්සේගේ වැඩවලට තියෙන බාධාව මොකක්ද? යේසුස් වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් පොළවේ ඉෂ්ට කිරීමට පැමිණි යේසුස් වහන්සේට තිබුණු බාධාව මොකක්ද? ඒ බාධාව පේදුරු නෙමෙයි. පේදුරු තුල හටගත්තා වූ සිතුවිල්ල. ඔබ නෙමෙයි බාධාව. ඔබ තුල තිබෙන මාංශමය බලවේගයයි බාධාව. දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගේ වැඩ කරන්න යේසුස් වහන්සේ ආවා. යේසුස් වහන්සේගේ ගෝලයා යේසුස් වහන්සේට බාධාවක් වෙලා. උන්වහන්සේ කියන සාතන් පස්සට ඵලයක්. ඔබ මට බාධාවක්.
ඒකට මම හේතුව කියන්න යනවා. මක් නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක. ඔබ මිනිස්සුන්ගේ කාරණා කල්පනා කරනවා. නමුත් ඔබට දෙවියන් වහන්සේ කාරණා කල්පනා කරන්නේ නැහැ ඔබ. අන්න ඒ මනුෂ්‍යයා තමයි අන්තිමට තනක් හිස්සුණත් කමක් නැහැ. සේවයක් නැතුණත් කමක් නැහැ. දෙවියන් වහන්සේගේ වැඩ පාළු වුණත් කමක් නැහැ. මම මගේ ගෞරවය ගැන හිතනවා. මම මොකටද කාගෙන්වත් බැනුම් අහගන්නේ? ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේ උදෙසා බැනුමක් අසා ගැනීම දෙවියන් වහන්සේට සේවයක්. දෙවියන් වහන්සේ උදෙසා කුසගින්නේ වේලක් ඉඳීම දෙවියන් වහන්සේට සේවයක්. දෙවියන් වහන්සේ උදෙසා නින්දාවක් කුසුලා ගැනීම දෙවියන් වහන්සේට සේවයක්. අද බොහෝ අය දේව සේවය කරන්නේ රංගපානවට ළඟින් යන්නා වූ ආකාරයට. මම කතා කරන්නේ පූර්ණ කාලීනව කැපවෙච්ච අයට පමණක් නෙවෙයි. බොහෝ ගිහි වැඩ කරන්නා වූ අය පවා ඔවුන්ගේ සේවය මොකක්ද? සේවය කියන්නේ තමන්ගේ කුසලතාවයක් දෙවියන් වහන්සේ ඉදිරියේ පාවිච්චි වෙලා පිටක පාවිච්චි වෙලා ඉන් අනතුරුව දින 10ක් 15ක් හැංගිලා ඉඳලා නැවතෙන එක නෙමෙයි. දෙවියන් වහන්සේට දෙනවයි කියන ජීවිතේ ගණන් හදන්න ඉලක්කම් වලින් දින 365ක් තිබෙනවා. ඒ දින 365 ඇස්සේ සතියට දින කීයක් තියෙනවද? ඒ දින කීයෙන් පැය කීයක් ඔබ දෙවියන් වහන්සේට දුන්නද? ඔබ මිනිස්යාගේ කල්පනාවන් වලට යට කළාද? කල්පනා කරන්න. එතකොට අපි කොහෙන් හරි එකතු කරලා කාවරි ගෙනල්ලා හිටවා තැබීම ආත්මික වෙන්නේ නැහැ. අන්න එතනයි එදා දෙවියන් වහන්සේ කියද්දී ආත්මික දෙයක් දකින්න මා කැමතියි ඔබ ගෙන නික්මයන් 24 වෙනි පරිච්ඡේදයට. ආත්මික දෙයක් දකින්න ආත්මික මනුෂ්‍යව රැස් වෙන්න ඕන. නැත්තම් දෙවියන් වහන්සේ කාවාරි පාවිච්චි කරයි. පාවිච්චි කිරීම නිසා එතන ආත්මික අභිමුඛය දකින්න අපිට බැරි වෙනවා. ආත්මික මිනිසු සිටින තැන්වල තිබෙනවා ඇදහිල්ලේ ක්‍රියාවන්. බොහෝ තැන්වල තිබෙන්නේ ඇදහිල්ලේ ක්‍රියාවන් නෙවෙයි. අර පැමිණෙන මිනිසුන් ගැන අනුකම්පා කරලා දෙවියන් වහන්සේ අර මිසරයට එළියට ආපු ඊශ්‍රායල් සෙනග බලවත් නිසා ඔබ හිතනවද පර්වතයෙන් වතුරාවයි කියලා? මෝසසුයි ආරොනුයි ඒ වෙද්දිත් කොඳුර ඇදහිල්ලෙන් අඩුව සිටිය දෙන්නේ පර්වතය ළඟට එද්දී. ඒකයි ඇත්ත. ඔවුන් සෙනගට බැන මාංසාකාරයෙන් හැසිරි හිටිය සෙනගක්. නමුත් ඒ මිනිසු සැරෑටියක් අරගෙන පර්වතයට ගාදි හාස්කමක් වුණා. ඒ ඔවුන් ආත්මික නිසාද? නෑ, 6 ලක්ෂයකට වැඩි සෙනගක් පිපාසයෙන් සිටිය නිසා දෙවියන් වහන්සේ එතන හාස්කමක් කළා. මෝසසු යාරොනු ආත්මික නිසා නෙමෙයි. මම ඒකයි කියමින් සිටියේ අපි යම් තැනක සිට ගනිද්දී ආත්මික මනුෂ්‍යෝ කණ්ඩායමක් සිටගත්තාම එතන ඇදහිල්ලේ ක්‍රියා තිබෙනවා. අන්න එතරයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය. එතනයි දෙවියන් වහන්සේගේ රාජ්‍ය. එතකොට මේ තැනට එන්නේ නැතිව මිනිසු කාලාන්තරයක් හිතුවක්කාර තමාගේ මාර්ගවල ගිහිල්ලා මනුෂ්‍ය කාරණා කල්පනා කරලා නිකන් ඇවිත් ඔහේ හිට ගන්නවා. නිකන් ඇවිත් ඔහේ ආත්මික ගමනක් යනවා. ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ආත්මික මනුෂ්‍යයෝ වෙන්න ඕන. මේ බලන්න 24 වෙනි පරිච්ඡේදයේ කියනවා මෙන්න මේ විදිහට. උන්වහන්සේ මෝසස්ට කියනසේක නුඹ සහ ආරොන්ද නාදාබ් සහ අබිහූද ඊශ්‍රායල් වරුන්ගෙන් වැඩිමහල්ලන්ගෙන් 70 දෙනෙක්ද ස්වාමින් වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාර කරපල්ලා. අමතක කරන්න එපා, නමස්කාරය ආත්මෙන් සහ සැබෑකමෙන් කළ යුතු දෙයක්. උන්වහන්සේ මෙතන තෝරා ගන්නේ නැහැ සියලුම සෙනග. මක් නිසාද? ඊශ්‍රායල් සෙනග අතර හිටියා මිශ්‍ර සෙනග. උන්වහන්සේ තෝරා ගන්නවා වැඩිමහල්ලන්. ඒ වෙද්දී ඔවුන්ව විශේෂයි කොට වෙන් කරලා දෙවියන් වහන්සේ ඔවුන් දෙස බලාගෙන සිටිය. ඔවුන් කෙරේ ආත්මය වගුරවලා. ඒ ආත්මික සෙනග පොරබදද්දි තමයි අර කන්දෙන් බසින තේජසේ දෙවියන් වහන්සේගේ අභිමුඛය දැක්කේ. දෙවියන් වහන්සේගේ අභිමුඛය දැක්කේ. දැන් බලන්න අපේ ජීවිතවලට කතා කරගෙන අපි ආත්මිකද? බොහෝ දෙනෙක් නින්දට වැටෙනවා. බොහෝ දෙනෙක් මැලි වෙලා. බොහෝ දෙනෙක් අසාර්ථකයි. ප්‍රේමවන්තනි, මේක ලෙඩක්ද? නෑ. ආත්මය මියවදිලා. ආත්මික භාවය නැති වෙලා. එම නිසා මේ ආත්මිකකම නැතිව සභාවක් ලොකුවට පෙන්නුවාට කිසිම තැනක ප්‍රයෝජනයක් නැහැ. මා දැක තිබෙනවා බොහෝ විටදී
සියලුම දේ සම්පූර්ණයි. නමුත් ආත්මිකව සම්පූර්ණ ස්ථාන. ඔවුන්ට නැත්තේ මොනවද? සෑම දෙයක්ම තිබෙනවා. නමුත් ආත්මික නොවන රැස්වීමක මිනිස්සු ഘോഷා කරනවා. නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඒ ආත්මිකකම. එහෙනම් අපේ ජීවිතය මාංශමය දේවල් ගැන කල්පනා කර කර යේසුස් වහන්සේගේ සේවකෙක් වෙලා වැඩක් නැහැ. උන්වහන්සේගේ දරුවෙක් වෙලා වැඩක් නැහැ. සාතන්ට වාසිදායක යෝජනා හා සිතුවිලි සිතන්නා වූ මිනිසෙක් වෙලා වැඩක් නැහැ. එදා පේත්‍රස්ට ඒ තරවට්ටුව දෙන්න සිද්ධ වුණේ ඔහු දේව කැමැත්තට බාධාවක් නිසා. ඒ නිසා අපි දේව කැමැත්ත අත්දැකලා විය යුතුයි. ඒ නිසා මේ සංවිධානාත්මක වැඩ නරක නැහැ. නමුත් සංවිධානාත්මක භාවයන් නිසාම ආත්මික දේ නොවි තියෙන්න බෑ. අද මිනිස්සු හැමදේම ලෑස්ති කරනවා. මම දකින්නේ නැහැ. ඒවායේ හසුරුවන මිනිස්සු යාඥා කරනවා. මම දකින්නේ නැහැ ඒවාට උරදෙන්ට යන මිනිස්සු නිරාරයෙන් පොරබදනවා. දින ගණනාවක් යාඥා කිරීමේ ලක්ෂණයක් පේන්න නැහැ. ඒ වෙලාවට හුරු පුරුද්දට මාංශමය ශක්තිය පාවිච්චි කරනවා. එම නිසාගේ ප්‍රතිඵලයක් හැටියට සටනක් කර පෙරදි ආපසු එන්නව සෙනගක් බවට පත් වෙලා. නිරාරයක් නැහැ. කන්නලව්වක් නැහැ. ජ්වලිත එම නිසා ඔවුන්ගේ සංඥාවන් ස්වර්ගික සංඥාවන් ක්‍රියා විරහිත වෙලා. ඔවුන්ට නොදැනෙන්න පටන් අරගෙන ප්‍රේමවන්තේනි දේව අභිමුඛයේ ඉඳලා ඒ තිබෙන අඩුපාඩු කඩා ගන්න. ඒවා කඩාගෙන නැවත නැගිටින්න. මක්නිසාද තෝරාගත්තු මිනිස්සුන්ට නැගිටින්න හරි ලේසි. ඒ මිනිස්යාට දෙවියන් වහන්සේ හා සමග ගිවිසුමක් තිබෙන නිසා. හැබැයි ඒවා නොමැතිව කළොත් මොකද වෙන්නේ? අද දේව කරුණාව නොමැතිව බොහෝ දෙනෙක් අතගසන දේ අසාර්ථක වෙලා. ඒවායේ ප්‍රතිඵල නැති වෙලා. එම නිසා සභාව දිහා දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. මේ හුදකලා කාලවල් අපිව 2021ට ඇතුළු කරන්න පුහුණු වීමේ කාලවල හැටියට සලකන්න. මිනිස්සු ඇයි අධෛර්ය වෙන්නේ? ඇයි හදිස්සි වෙන්නේ? ඇයි කලබල වෙන්නේ? දෙවියන් වහන්සේ අපේ හිසකේ ගැන තිබෙනවා නම් ඊතුරු සියල්ල දෙවියන් වහන්සේ දන්නවා. දෙවියන් වහන්සේ නිතර මිනිස්යාට කිව්ව දෙයක් තමයි ඔබ මම ගැන විශ්වාස කරලා නිශ්චලව බලා සිටමන් මා කරන දේ කුමක්ද කියන එක. ඇදහිල්ලේ මිනිසු ඒ තැනදී නිර්භීතව මුහුණ දෙනවා. ආත්මික මිනිසු ආත්මික නොවන අය කොඳුරනවා. පේත්‍රස් ආත්මික නොවන තැනක ඉඳලා ඔහු කොඳුරන්න පටන් ගත්තා. ඔහුගේ මේ චරිතයයි පළවෙනි පේත්‍රස් දෙවෙනි පේත්‍රස් කියවලා බලන්න ඒ චරිතය අතර තියෙන වෙනස. ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයෙන් පස්සේ පේත්‍රස්ගේ චරිතය බලන්න මේ තිබෙන බොළඳකමද තිබෙන්නේ කියලා. නෑ. ඔහු ආත්මික මිනිසෙක් වුණා. ඔහු ආත්මික මිනිසෙක් වුණා. ඔහු ආත්මික මිනිසෙක් වුණාට පස්සේ පේදුරු තවත් දුරට නූගතෙක් කියන්නවත් ඔවුන්ගේ මන්ත්‍රණ සභාවේ ඉන්න මිනිසුන්ට බැරුව ගියා. ඔවුන් කිව්වේ මෙහෙමයි අපණ්ඩිත නූගත් මොවුන් කොහොමද මෙහෙම කතා කරන්නේ? ඔවුන් ඒ වචනයෙන් එක දෙයයි කිව්වේ මොවුන් අපණ්ඩිතයි නූගත් කිව්වාට මොවුන් උගත්තු වගේ පේන්නේ. ඇයි? ආත්මිකකම නිසා. අද කල්පනා කර බලන්න. ඔබේ ජීවිතේ කරපු මොන වැඩේද සාර්ථක? මොකක්ද සාර්ථක? කොයි දේද සඵල වී තිබෙන්නේ? දෙවියන් වහන්සේගේ ආත්මය ඇතිනම් සියල්ල සාර්ථකයි. සුභවාදී හැම දෙයක්ම ආත්මික දේවල් නෙමෙයි. පේත්‍රස්ගේ සුභවාදී තර්කානුකූල ඒකයි මා නිතර කියන්නේ. අපි යමකට අතගසද්දී ගොඩනැගිලි හැදිලි වේවා යම් දෙයක් වේවා මේ ලෝකයේ තියෙන මිනිසුන්ගේ යෝජනායි දැනුම උස්සගෙන ඇවිල්ලා කරන්න ගියාම අන්තිමේදී කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැති වෙන දෙවියන් වහන්සේ අකුල් හෙලනවා. ලෝකේ හොඳම අද තියෙනවටත් වඩා අඩු පහසුකම් වලින් ලෝකේ දැවැන්තම තාක්ෂණික නිර්මාණය තිබුණේ බාබෙල් කොතේ. බාබෙල් කොතේ. එදා මේ වගේ යන්ත්‍ර සූත්‍ර නැහැ. නමුත් ඔවුන් හැදුව අහස දක්වා උස ඇති ඒ සමාන වෙන්න. එයින් තවත් කියනවා නම් කියන්න දෙන උඩ බලපුවාම අහසට වදිනවා වගේ පේන්නේ ගොඩනැගිල්ල. ඔවුන්ට එදා හොඳම දැනුම තිබුණා. මේක මේ ගල් 3-4ක් ඇටවිල්ලක් නෙමෙයි. ඉහළ යන දෙයක්. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම නැතුව ගියා මොකුත් නැහැ. අද අපිට වෙලා තියෙන්නේ මොනවද? අපි YouTube එක දිහා බලලා යමක් කරන්න හදනවා. අපි එතනින් ගියාම තව පොතක් කියවලා යමක් කරන්න හදනවා. ඒ ඔක්කොම මාංශමය වශයෙන් තිබෙන ශක්තිය. ඒ නිසා තමයි එකිනෙක කෙනාට වැඩ බාර දීමේදී මම ඉගෙනගෙන තියෙන පාඩම බොහෝ දේවල්ට ප්‍රමාද වෙන්න හේතුව අපිම අත තබා ආරම්භය ගන්නේ නැතුව ආත්මික නොවන මිනිසුන්ට බාර දීලා කරපන් කිව්වට ඔවුන්ට කරන්න බෑ. හරියට අඬු 4ක් කැඩිච්ච මුවෙකුට
දැන් දුවපන් හයියෙන් කිව්වා වගේ වැඩක් වෙන්නේ. ඒක නිසා තමයි බොහෝ දේවල් ප්‍රමාද වෙලා තියෙන්නේ. ආත්මික මිනිස්සු එකතු වී දේව සැලැස්මේ වැඩවලට අත්බනවා නම් සියල්ලම කෙටි කාලයක් තුල ජය ගන්නවා. මේකයි ඇත්ත. මේකයි ඇත්ත. එම නිසා බොහෝ දේවල් මේ පණිවිඩයේ අන්තිමට කියන්න තිබෙන්නේ ලෝකේ කොහේ හරි තැනක සේවයක් අසාර්ථකද? අතගසු වැඩක් අසාර්ථකද? ඒකට ආරම්භය ලබා දීලා තිබෙන්නේ ආත්මික නොවන මිනිස්සෙක්. ආත්මික මිනිස්සෙක් අත දබුවා නම් ඒවා නාස්ති වෙන. අපි අර ලෝකයේ වචන වලින් කියන මොනවද? සල්ලිත් ලෑස්ති ඔක්කොම ලෑස්ති නෝ දෙවියන් වහන්සේම ලෑස්ති නැහැ. ඇයි? දෙවියන් වහන්සේ යන්න කැමති නැහැ සල්ලිත් එක්කයි සියලු දේවල් එක්කයි. උන්වහන්සේ යන්න කැමති මිනිස්සෙක් එක්ක මේ පොළවේ වැඩවලට. ඒ නිසා ඔබ අද ඔක්කොම සැලසුම් කරලා තිබෙන්නේ සල්ලි වලින් සහ හැම දෙයින්ද. දෙවියන් වහන්සේ ඔබත් එක්ක මේ වැඩේ ඉන්න යන්නේ නැද්ද? දෙවියන් වහන්සේ ඔබත් එක්ක යන්න කැමති නම් විතර ඔබ කරන දේ සාර්ථක වෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ නැති තැන මිනිසු කරાવી නමුත් සාර්ථක නැහැ. හැබැයි සියලු දේම නැතත් දෙවියන් වහන්සේ ඉන්න තැන සාර්ථකත්වයේ තියෙනවා. අන්නේම නිසා තමයි සල්ලි යට කළත් සියලු දේ කළත් ඒවා නිම කරගන්න දෙවියන් වහන්සේ දෙන්නේ. මම හරිම කැමතියි සාලමොන්ගේ මුළු ඥාණයටත් මුළු බලයටත් ධනයටත් වඩා ඔහුට සියල්ල තිබිලා ඔහු කියන වචනයක් ස්වාමීන් වහන්සේ ගෘහේ නොසාදනසේක් නම් සාදන්නෝ නිෂ්ඵලේ වේසති. උන්වහන්සේ නුවර ආරක්ෂා නොකරන සේක් නම් රැකවලුන් නිෂ්ඵලේ අවදිව සිටි. මේ ලෝකයේ තිබෙනා වූ ශක්තිමත්ම යුද්ධ සහ තාක්ෂණය වට කරලා ආරක්ෂාව දෙන නුවරවල් වලට සතුරා ගහන්නේ නැද්ද? ගහනවා. ලෝකේ අඩුම ගානේ සතුරෙක් ඇතුල් වෙද්දිම සංඥාවන් නිකුත් වෙන රටවල් වලට සතුරා පාර දුන්නේ නැද්ද? දුන්නා. හැබැයි දෙවියන් වහන්සේ සර්ව බලධාරී ශුද්ධ මහෝත්තම දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා නම් එතන දෙවියන් වහන්සේගේ රැකවරණය තියෙනවා. මේකයි ඇත්ත. එම නිසා තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිතවල අසාර්ථකත්වය. ඒ නිසා ආත්මික නොවන ගෝලයා පේදුරු සාතන්ට පක්ෂපාතීව සුභවාදී දේවල් කතා කළා. එම නිසා යේසුස් වහන්සේ ඔහුගේ මත දුරු කළා. දුරු කරලා ඔහු ආත්මික මිනිසෙක් වනතෙක් ඔහුට වැඩ බාර දුන්නේ නැහැ. ආත්මික මිනිසෙක් වෙනකන් ඔහුගේ මුඛයෙන් නිකුත් වෙන දේශනාවට 3000ක් ගැලවෙන්න ඉඩ හැරියේ නැහැ. ඔහු ආත්මික මිනිසෙක් වෙච්ච කල්ලි ඔහුගේ අර මුළු නූගත්කම් සියල්ලම නැති වෙලා ගිහලා ඔහු බලවත් මිනිසෙක් වුණා. සභාවට ඕනේ ආත්මික මිනිසෙක්. ආත්මික මිනිස්සුයි ස්වර්ගය යන්නේ. මෙයයි වචනය. දනගසලා යාඥා කරමු. ආදරවන්ත දෙවියන් වහන්සේ ඔබ මේ සවස කතා කළේ අපි හැමෝටම. එහි ප්‍රතිඵලයත් විපාකයත් ඉතා ඉක්මනින් ස්ථිර කරනසේක්වා. මේ සිටිය සමෝටමත් මුළු ලෝකයටමත් යම් පමණ දෙනෙක් මේ අසයිද එපමණ දෙනාට ඔබ කතා කළ බව පැහැදිලිය. ඒ වචනයෙන් එකිනෙක කෙනාව ආශිර්වාද ගැන්වුව මැනව. පිළිතුරු දෙනසේක්වා. යේසුස් වහන්සේගේම ශුද්ධ අනගි නාමයෙන් සාමය. ආමේන්.